හොඳයි සාදු 2022 වසරේ 6 වෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි ගම්බීරෝ අයන් ධම්මෝ පණ්ඩිත වේදනීයෝ යන බුදු වදනට අනුව තාම ගැඹුරු ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් අපි හැමදෙනාම තම තම ශක්ති ප්‍රමාණයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය ගැඹුරින් ගැඹුරට තේරුම් ගන්න. අපගේ ධර්මයේ ශ්‍රවණය කරන උදවිය සාමාන්‍ය දිවි පැවැත්මක් උදෙසා ධර්මය එකතු කරගන්න නෙමෙයි සාංශාරික විසඳුමක් උදෙසා ධර්මය රැස් කරගන්නයි කල්පනාව. ඉතින් මේ වගේ උතුම් ධර්මයක් අපිට අහන්න ලැබෙනවා කොහොම අඩුයි. ඉතින් දෙවියන්ගේ වැඩම වීම පවා සිදු වෙනවා ඒ ගම්බීර ධර්මය ශ්‍රවණය කිරීම සඳහා. නමුත් මනුස්ස ලෝකේ 5 දෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දිව්‍යමය ස්වභාවයෙන් ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. ඒක තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පවා අපිට දක්නට තියෙන්නේ. මනුස්ස ලෝකයෙන් හිටියේ මිනිස් ශරීර 5යි. දිව්‍යමය ස්වභාවයෙන් ධර්මය ඇසුවා කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක්. ඉතින් පින්නතුනේ ඒ වගේ තුසිත දෙව්ලොව ආදී ඒ දෙව්ලොව සිටින ඒ දේවනිකාය වර්ගයකට කියන නමක් ඊටාම පවිත්‍ර වූ සිතුවිලි ඇති බැවින් එහි උපදිනවා. පවිත්‍ර සිතුවිලි ඇති අය කියන එකයි ඒකේ අර්ථය. ඒ අයගෙන් පවා අපිට ඕනනම් පණිවිඩයක් අරගෙන පින්නතුන්ට ලබා දෙන්න පුළුවන්. දෙවිවරුත් පණිවිඩය එවනවා පින්නතුනේ. බුදුරජාණන් වහන්සේටත් බොහෝ අවස්ථාවල් වල දෙවිවරුන් ලබා දුන්නු පණිවිඩ දෙවිවරුන් අසපු ප්‍රශ්න බණ පොතේ අපි අහලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. මාරයා ඇවිල්ලා කතා කරපු ඒවා දෙවිවරු ඇවිල්ලා ප්‍රශ්න අහපුවා තියෙනවා. කොහොමද දෙවිවරුන් සමග සහ සම්බන්ධ වෙන්නේ? එකක් Tamanට පවිත්‍ර සිතුවිලි තියෙන්න ඕන. අනිත් එක පින්නතුනේ ඒ දිව්‍යමය පණිවිඩ අහන්න පුළුවන් ඥානයක් තියෙන්න ඕන. එවිට තමයි මේ පණිවිඩ Tamanට ආකර්ෂණය වෙන්නේ. Tamanට දුරකථනයක් තියෙනවා නම් කෝල් එකක් එනවා වගේම ඒ දිව්‍යමය ස්වභාවයට මනස තමන්ගෙත් සංවර්ධනය කරගත්තාම ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම പ്രേත ස්වභාවයට මනස සකස් කරගත් අයට പ്രേතාත්මත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. යක්ෂ ස්වභාවයට මනස සකස් කරගත් අයට යක්ෂාත්මත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් පින්නතුනේ මම කල්පනා කරනවා සැලම කොහොමද අපි දෙවියමය පණිවිඩයක් අරගෙන පින්නතුන්ට ලබා දෙන්නේ කියලා. අපි ටික වෙලාවක් සංසුන්ව භාවනාවේ යෙදෙමු. අපේ මේ ආධ්‍යාත්මික විසඳුම සම්පූර්ණ කර ගැනීම සඳහා විශ්වයෙන් ස්වභාව ධර්මයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් මට යම් අරමුණක් අදහසක් මාර්ගයක් පහළ වේවා කියන අදිෂ්ඨානය ඇතුව සිටින්න.
ඒ වගේම මා අපේ පින්නතුන් උදෙසා විශේෂ ධර්ම කාරණයක් පහළ වේවා කියන අදිෂ්ඨානයෙන් සිටිනවා. බොහෝ වෙලාවට පින්නතුන්ටත් පණිවිඩයක් දෙන්නේ නැති, තමන්ගේ අඩුවක් පාඩුවක් පෙන්වන්නේ නැති, පහළ වෙන්නේ නැති අරමුණක්. ඒක අරමුණක් වශයෙන් තමාට පහළ වෙච්ච සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම පණිවිඩයක් වෙන්නත් පුළුවන්. ඉතින් පින්නතුනේ අපේ ධර්මය බොහෝ පින්නතුන්ට අවබෝධ වීමේ ප්‍රමාදය ඇයි කියලා මම විමසුවාම ලැබිච්ච පණිවිඩය තමයි අපේ පින්නතුන් ධර්මය අහන්නේ, බණ අහන්නේ. අපි එහෙම කියමු, බණ කිව්වහම නේ තේරෙන්නේ. අහන්නේ සවන් වලින්, කන් දෙකෙන් අහන්නේ. කන් දෙකෙන් අහලා තථාගත ධර්මයේ තේරුම් ගන්න බෑ. හදවතින් බණ අහන්න. මනසින් බණ අහන්න ඕන. හදවතින් බණ අහන්න. එහෙමනම් අපි ඊට පස්සේ සද්ධර්මය අහන්න ඕන, සවන් වලින් නොවේයි, හදවතින් තමයි බණ අහන්න ඕන. බලන්න අපි මෙතෙක් කාලයක් ඇසුවේ කන් වලින්. අපිට ඒක තේරෙනවා පින්නතුනි. පපුවෙන්ම අහනකොට ඒක තේරෙනවා. හරියට කියන දේවල් මේ පපුව මැදට තමයි දැනෙන්නේ. කන් වලින් ඇහුවොත් කන් වලට දැනෙන්නේ. මොලෙන් ඇහුවොත් මොලේට දැනෙන්නේ. හදවතින් ඇහුවොත් හදවතට තමයි දැනෙන්නේ. සංවේදීතාවය මුල් කරගත්ත තැන හැටියට අපි සලකන්නේ හදවත. මේ ලෝකේ බොරු කරන්න බැරි තැන හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ හදවත. මොළයට පුළුවන් බොරු කරන්න, බොරු හදන්න, බොරු ගොතන්න ඔක්කොම කරන්න පුළුවන්. නමුත් හදවතකට රවට්ටන්න බෑ, බොරු කරන්න බෑ. ඒ හැම දෙයක්ම හොඳටම දැනෙන සංවේදී තැනක්. ඒ නිසා තථාගත ධර්මය අවබෝධ කරගන්න පෙන්වන්නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. ප්‍රත්‍යක්ෂ මාර්ගය මේ දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය. එවනම් අපි හදවත් වලින් ධර්මය අහමු. එතකොට අපේම හදවත් පිරිසිදු වේවි. නිවැරදි වේවි. නිර්වාණ වර්ණාව අපි අපිම දන්න විදියට නිර්වාණය වර්ණා කරමු. වර්ණා කරනවා කියන්නේ නිර්වාණයේ තියෙන ස්වභාවය.
ස්වභාවය යම් ප්‍රමාණයක හෝ අත්දැකලා තියෙනවා නම් ඒ අත්දැකීම තුල වර්ණාවක් කරන්න පුළුවන්. තමන්ගේ හදවතින්ම කරන වර්ණාවක්. නිර්වාණ වර්ණාව. ඒ නිර්වාණය හරීම සුන්දරයි. ලස්සනයි. ශාන්තයි. ප්‍රණීතයි. හරි පුදුමයි ආශ්චර්යමත් අద్භූතයි හිතා ගන්න බෑ. එහි දිගක් පළලක් ස්වභාවයක් නම් කරන්න බෑ. එහි කවුරුන් විසින් සිටිනවා දැයි නම් කරන්නට බෑ. අකාලිකයි. එහිට පැමිණියාට පසුව කාලය වැය වෙනවා තේරෙන්නේ නැහැ. එහි රාත්‍රිය උදාවීමක් හෝ දහවල උදාවීමක් සිදුවන්නේ නැහැ. එහි මෙනෙහි කරන්නෙක් නෑ. එහි මෙනෙහි කරන්නෙක් නෑ. වෙනස් කරන්නෙක් පාලනය කරන්නෙක් නෑ. එහි මම ඇද්දයි මා තුල එය ඇද්දයි විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. නිර්වාණය කරා මා පැමිණියාද මා කරා නිර්වාණය පැමිණියාද ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. බැලූ බැලූ පැත්තේ නිදහස. එහි දක්නට ඇති ප්‍රධාන ලක්ෂණය පුජ්‍යලයක් නැති බව. පුජ්‍යලයක් නැති බව. පුජ්‍යලයක් නැති බව. සුවිශේෂී ස්වභාවයක්ය. ලෝකයේ සිටින සෑම මිනිසෙක්ම පුජ්‍යලත්වයේ පදනම් කරගෙන මම දකිනවා කියන තැන සිටයි දකින්නේ. ඒත් මේ උත්තරීතරත්වයේදී පුජ්‍යලත්වයක් දකින්නේ නැත. පුජ්‍යලත්වයක් සිතන්නේ නැත. පුජ්‍යලයක් පිහිටා ඉන්නේ නැත. පුජ්‍යලයක් අවබෝධ කරන්නේ නැත. පුජ්‍යලයක් ජීවත් වන්නේ නැත.
පුජ්‍යලයක් මිය යන්නේ නැත. පුජ්‍යලයක් උපදින බවක් නැත. මැරෙන බවක්ද නැත. එය හාත්පසින්ම නිදහස් හේයින් නොබැඳෙනු හේයින් වාන හෙවත් බැඳීම් නැති හේයින් නිර්වාණ යන නාමය එහිට යෙදී තිබෙනවා. නිර්වාණය තුල මම ඇතද එසේ ප්‍රකාශ කරනු හැකියි. මා තුල නිර්වාණය ඇතද එසේද ප්‍රකාශ කළ නොහැකියි. මෙතරම් සුන්දර ධර්මයක්, ශ්‍රේෂ්ඨ ධර්මයක් දෙවියන්ද සාදුනාද දෙදී ශ්‍රවණය කරනවා. බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ මාර්ග ධර්මය, නිරෝධ මාර්ග ධර්මය හැමදේම නිරෝධ කළ මොහොතේදී හැමදේම අත්හැරියාද අල්ලගෙන සිටින්නෙක්ද ප්‍රකාශ කළ නොහැකි. නිර්වාණ ධර්මය ඔබ අත්පත් කරගන්නේ, ඔබට ලැබෙන්නේ අතහැරීමෙන් නොවේ, අල්ල ගැනීමෙනුත් නොවේ. මේ අතහරිනවා අල්ලනවා කියන දෙක තියෙන්නේ ලෞකික සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය තුල. එනිසා සද්ධර්මය සත්‍ය අවබෝධය සිදුවෙන්නෙකු ඒ අවබෝධ කරගන්නේ අතහැරීමෙන් යයි ප්‍රකාශ කිරීමද වැරදි. අල්ලා ගැනීමෙන් යයි ප්‍රකාශ කිරීමද වැරදි. නිවැරදි වන්නේ මේ දෙකම සිදු නොවන සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් මිදීමෙන්. වචනය සෑම විටම පුජ්‍යලානුගතයි. දක්ෂයා විසින් පුජ්‍යලයා හලා අනුගමනය කිරීමට වග බලා ගත යුතුයි.
ක්‍රියාව අවසන් කොට වාසය කිරීමක් නිර්වාණයේ තිබෙන්නේ. ක්‍රියාව අවසන් කොට වාසය කිරීමක් කම්ම නිරෝධාය සංවත්තති. අක්‍රියාවාදියක්ද නිර්වාණය එසේද ප්‍රකාශ කළ නොහැකි. කිරියාවාදියක්ද නිර්වාණය එසේද ප්‍රකාශ කළ නොහැකි. කෙටියෙන්ම පැවසුවොත් වචනයකින් එය පැවසිය නොහැකි. දක්ෂයා විසින් අවබෝධ කරගන්නවා නියතයි. නිර්වාණයට නමක් නැත. නිර්වාණයට නමක් නැත. නිර්වාණය අවබෝධ කරගන්නාටද නමක් නැත. ඒ සිටින්නෙක් හෝ පවතින්නෙක් නැත. නිර්වාණය අවබෝධ වීම උදෙසා කළ යුත්තක් හෝ නොකළ යුත්තක් නැත. නොකළ යුත්තත් කළ යුත්තත් අතහැර දැමීමම තමයි කළ යුත්ත. බෙදීම අවසන් කිරීමයි කළ යුත්ත. ගැටීම අවසන් කිරීමයි කළ යුත්ත. ඇලීම අවසන් කිරීමයි කළ යුතු එකම කාරණය. අතහැරීමද මමත්වයෙන් යුක්තයි. අල්ල ගැනීම ඒකාන්තයෙන්ම මමත්වයෙන් යුක්තයි. මේ මාර්ග දෙක හැර වෙන මාර්ගයක් භාවිතා කරන්න. ඒ මාර්ගයේ ස්ත්‍රියක් පුරුෂයෙක් සත්වයෙක් පුජ්‍යලයෙක් නොයා යුතුයි. අන්න එවිට ඒ මාර්ගයට ආර්ය මාර්ගය යන නාමය වැටෙනවා.
අත්හැරිය කෙනෙක් සියල්ල අතහැරීමත් අත්හැරිය කෙනෙක් සියල්ල එවිට ඒ මාර්ගෙහි පුජ්‍යලයක් නම් කරන්න පුළුවන් කමක් නැහැ. තවමත් මා තුළ සත්ව ලක්ෂණයක් හෝ පුජ්‍යල ලක්ෂණයක් හෝ පවතිනවා දැයි හොඳින් පරීක්ෂා කර බලන්න. එසේ සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවයක් පවත්වන්නේ නම් එය වර්ධනය කර නොගෙන එය සැහැල්ලු කොට නිදහස් කොට ලිහිල් කොට දිය වෙන්නට ඉඩ හැර එය වාෂ්ප කළ අයිස් කැටයක් වාගේ වාෂ්ප කරන්න. ඔබගේ මමත්වය ඔබගේ පුජ්‍යලත්වය සීතකරණයෙන් ලබා ගන්න අයිස් කැටයක් වාගේ ඝන විය හැකියි. ඒත් එය ඝන අයිස් කැටය ස්වභාව ධර්මයේ නිරාවරණය කොට හිරුගේ ආලෝකයට නිරාවරණය කොට තැබූ කල්හි මනාව ඝනත්වයේ අඩුවීමද එය දියර බවට පත්වීමද දියරද වාෂ්ප වීමට පත්වීමද සිදු වෙනවා. එවිට ඒ අයිස් කැටය නැවත කවදාවත් සොයා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ බන්දෙන්ම එවන් ආකාරයකින්ම ඔබේ මේ ඝන වූ පුජ්‍යලත්වය විශ්ව ධර්මයට ස්වභාව ධර්මයේ ආලෝකයට නිරාවරණය කර කල්හි ඔබගේ පුජ්‍යලත්වයේ දියව ගොස් සංස්කාරක පුජ්‍යලයක් වෙනුවට අසංකාරික භාවයකින් යුක්තව ඔබට නැගිටින්නට හැකියාව ලැබෙනවා. අවදි වන්නට හැකියාව ලැබෙනවා. මමත්වයෙන් යුක්ත මිනිසෙක් වෙනුවට මමත්වයෙන් තොර මිනිසෙක් උත්තරීතර මිනිසෙක් නිවහල් නිදහස් දුර්ලභ ආර්ය මාර්ගයේ කාර්ය ශ්‍රාවකයෙක් සවන් වලින් නොව මේ හදවතින්ම ශ්‍රවණය කරන්න. හදවතින් ධර්මයේ ශ්‍රවණය කරන අයට නිර්වාණ අවබෝධය වැඩි දුර නොවේ, බොහෝ දුර නොවේ. හදවතින් ශ්‍රවණය කිරීමට හැකියාව තිබෙන්නේ සැබෑම විවෘත අව්‍යාජ මිනිසෙකුට පමණයි. ව්‍යාජ මිනිසුන් හදවතින් අහන්නේ නැහැ. හදවතින් කතා කරන්නෙත් නැහැ. ව්‍යාජ මිනිසුන් කන් වලින් අහලා
මොලෙන් වැඩ කරන්නේ. ඔවුන් මොලේ තුලයි ව්‍යාජ මිනිසා ජීවත් වන්නේ. සත්‍යවාදී මිනිසා සත්පුරුෂ මිනිසා පමණයි හදවත් තුල ජීවත් වන්නේ. වචන නොමැති ලෝකයක ජීවත් වන්න ඔබට සැනසීමෙන් ජීවත් වීමට අවශ්‍ය නම් ගස්ඨණයකින් තොරව ජීවත් වීමට අවශ්‍ය නම් වචන නොමැති ලෝකයක ජීවත් වන්න ක්‍රියා නොමැති ලෝකයක ජීවත් වන්න සත්වය පුජ්‍යලයෝ නැති ලෝකයක ජීවත් වන්න. එනම් මේ ලෝකය ලෝකෝත්තර නම් විය. සියලු වෙනස්කම් වලට ඉඩ දෙන්න. සත්‍යවාදී මිනිසා තමාගේ අඩුපාඩුව විදියටත් වැරද්ද විදියටත් නිවැරද්ද විදියටත් දකිනවා. දැක වරදින් අත් මිදී නිවැරද්දෙහි පිහිටනවා.
වැරදි කරන්නේ සත්ව පුජ්‍යල ආත්ම දිට්ඨිගතවයි. ලෝභ, ද්වේෂ, මෝහ යුක්තවයි. ඔබ කිසිම තැනක පිහිටා නැත්නම් ඔබ සිටින්නේ නිවැරදිම තැනයි. ඔබ යම් තැනක පිහිටා ඇත්නම් එයින් නිදහස් වන්න. එයින් නිදහස් වන්න. කිසිදු තැනක නොපිහිටා වාසය කරන්න. පැවැත්වීමෙන් නිදහස් වී ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවය තුළ අසංසුන් වෙනවා නම් අසංසුන් වේවි. සංසුන් වෙනවා නම් සංසුන් වේවි. ලැබෙන්න තියෙන දේ ලැබේවි. නොලැබෙන්න තියෙන දේ නොලැබේවි. ඇති වෙන දේ ඇති වේවි. නැති වෙන දේ නැති වේවි.
ඒ සියල්ල ස්වභාවය තුලයි. බුදුවරුන්ට ආර්ය ශ්‍රාවකයන්ට කිසි දෙයක් ලැබුණෙත් නැහැ. කිසි දෙයක් අහිමි වුණෙත් නැහැ. එයයි ආධ්‍යාත්මික සංකේතය. කිසි දෙයක් බාරගත්තෙත් නැහැ. කිසි දෙයක් අතහැරියෙත් නැහැ. එයයි ආධ්‍යාත්මික සංකේතය. පාලකයෙක් නැති තැන වාසය කරන්න. වචන හරිම දුර්වලයි. වචනවල හැම විටම පුජ්‍යල භාවය උද්දීපනය කරන ලක්ෂණයක් තිබෙනවා. දක්ෂයා විසින් ආර්ය වචනයේ පුජ්‍යල භාවය දුරුකොට පෙරා ලබා ගන්නට දක්ෂ විය යුතුයි. සෑම වචනයකම සෑම සිතුවිල්ලකම පුජ්‍යල භාවය ඉස්මතු කරන ලක්ෂණයක් තියෙනවා. සත්ව පුජ්‍යල ආත්ම ලක්ෂණය නිර්මාණය වෙනවා වචනවල. ඒ නිසා වචන වලින් සත්‍ය ලෝකෝත්තර සත්‍ය ප්‍රකාශ කළ නොහැකියි. දක්ෂයා විසින් ඒ පුජ්‍යල භාවය සෝදා පවිත්‍ර කොට ගත යුතුයි. එහි මම ඇද්ද මම එහි ඇද්ද මා කොහි සිටිද්ද? මා කිසිදු තැනක නැත. සාදාගත්තොත් ස්ත්‍රියක් එහි ස්ත්‍රියක් ඇත. සාදාගත්තොත් පුරුෂයෙක් එහි පුරුෂයෙක් ඇත. බැදුනොත් ආගමකට ආගමක් ඇත. පුරවැසි බවක් ගත්තොත් රටක රටක් ඇත. නිලයක් ගත්තොත් නිලයක් ඇත. අතහැරියොත් අතහැරීම ඇත. අල්ලගත්තොත් අල්ල ගැනීම ඇත. එබැවින් සියල්ල අතහැරීම යන සුවිශේෂී වචනය යොදා ඇත.
එය සත්ව පුජ්‍යල ආත්මෙහි පටලවා නොගෙන තේරුම් ගත යුතුයි. තේරුම් ගන්නෙක්ද? තේරුම් අතහරින්නෙක්ද? තේරුම් කළමනාකරණය කරන්නෙක්ද? එහි තබා නොගත යුතුය. වචනෙන් කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. හිරු ළඟට ළඟා වෙන ඕනම වස්තුවක් ද්‍රව බවට පත් වෙනවා. එය වාෂ්ප බවට පත් වෙනවා. ඒ වගේම උතුම් නිර්වාණය නැමැති භූමිය කරා කිසිදු මේ වචී සංකාරයක් ළඟා වන්නේ නැත. ඒ වචන සියල්ල පිලිස්සී අළු වී යනවා. වචනවල තියෙන සැකස්මක්, ආකල්ප, දෘෂ්ටි. වචන කියන්නේ දෘෂ්ටි, ආකල්ප. වචන කියන්නේ වේදනා. වචන කියන්නේ සංඥා. වචන කියන්නේ සංකාර. වචී සංකාර. සංඛාරා පරමා දුක්ඛා. මේ සංඛාරවල පැටලීම නිසායි දුක, ගැටලුව. සැප කියලා හදන තරමටම ලෝකයක්, ඒ ලෝකයක් එක්කම දුක කියන ලෝකයක් ඒ තරමටම නිර්මාණය වෙනවා. මිනිස්සෙක් සැප කිලෝ එකක් විඳී නම් දුකද කිලෝ එකක් නොවරදවාම විඳිනවා ඇති. සැප කිලෝ 10ක් වින්දොත් අනිවාර්යයෙන්ම දුක් කිලෝ 10ක් විඳිනවා ඇති. සමහර උදවිය සැප විඳ පසුව දුක් විඳිනවා. සමහර උදවිය මුලින් දුක් විඳ පසුව සැප විඳිනවා. සැප දුක කියලා හදාගත්ත සම්මත ලෝකයක්. මේ ලෝකයේ සැබෑ සැපයක් හෝ සැබෑ දුකක් නැත. ඒ නිර්මිතයක් පමණයි. ආර්ය ශ්‍රාවකයෝ සැප විඳින්නෙකු හෝ දුක් විඳින්නෙකු වශයෙන් නම් කළ නොහැකි.
යමක ඇලී ඇතනම් යමකට ඇබ්බැහි වී ඇතනම් එයින් ගැලවෙන්නේ කෙසේද? ඕනෑම දෙයක ආරම්භයේ සිට මරණය දක්වා බලන්න. එවිට ඕනෑම දෙයකින් ගැලවීමට අපහසු නැත. ජීවිතයේ මව් කුසින් උපන්දා ඉඳන් අවුරුදු 90කට 100කට කාලසටහනක් හදන්න. ඒ කාලසටහනේ කෙලවර සියල්ල අහිමි වීම හෙවත් හැරදෑ යාම මරණය ලියා තිබෙනවා ඇති. මරණය නැමැති කඩඉර පසුකොට ජීවත් වන්න. එවිට ඔබට මේ ලෝකයේ ඇති හැම දෙයකටම සමාව දීමේ හැකියාව, ඌලා ගැනීමේ හැකියාව, මිනිසුන්ගේ තරඟකාරීත්වයේ දෙස බලා සිනාසලා අයින් වෙලා ජීවත් වීමේ හැකියාව පහළ වෙනවා ඇත. ආර්ය ශ්‍රාවකයෙකු යනු මරණේ කඩතිර, මරණේ ඒ කඩඉර මුණ ගැහුණු මොහොතේ සියල්ල කල්පනා කොට මාරයාට අයිති සියල්ල මාරයා ළඟ තබා තමන්ට අයිති දේ පමණක් රැගෙන ඒ ඉරෙන් එහාට පැනපු පිරිස. ඒසා නිර්වාණයේ සුවිශේෂී තවත් ස්වභාවයක් තමයි අමරණීය, අපමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තානමියන්ති. අප්‍රමාදී මිනිසා යනු සත්‍ය අවබෝධ කර තැනැත්තා. ඔහු මරණේ කඩතිර පැන්න නිසා, කඩඉර පැන්න නිසා මරණය, උපත මරණය දෙකට හසු නොවී අකාලික දිවි පැවැත්ම. බුදුවරු මැරෙන්නේ නෑ, රහතුන් මැරෙන්නේ නෑ. අදද යම් සත්‍ය අවබෝධ කළහොත් ඒ කිසිවෙකු මිය යන්නේ නෑ. මිය යන්නේ හැඟීමක් පමණයි. මිය යන්නේ දෘෂ්ටියක්, සංකල්පයක් පමණයි. හැඟීම් දෘෂ්ටි අත්හල තැනැත්තා මිය යන්නේ නැත. අමරණීයයි. අමරණීය වුණේ කෙසේද? අසංකාරික වූ නිසා. අසංකාරිකත්වය තුළ ජීවිතයක් තිබේද? නොතිබේද? එය නම් කළ නොහැකි. අචින්ත්‍ය දේවල් අචින්ත්‍ය ලෙස පිළිගන්නවා හැරෙන්නට ඒවාට වචන ගොතන්න පුළුවන් කමක් නැහැ. අනන්ත දේ අනන්ත ලෙස පිළිගන්නවා හැරෙන්නට ඒවට අන්තයක් හදන්න පුළුවන් කමක් නැහැ.
පාලනයෙන් තොරව සංවර වන්න. පාලනයෙන් යුක්ත සංවර භාවයක් තිබුණොත් ඔබගේ පාලනය අත්හල සැනින්ම ඒ සංවර භාවය මිදී නැති වී යනවා. පාලනයෙන් තොර සංවර භාවය, පාලනයෙන් තොර සත්‍ය අවබෝධය, පාලනයෙන් තොර ජීවිතය, ආවේග ප්‍රවේග කිසිවක් නැත. නිර්වාණය පුජ්‍යලයකුට අවබෝධ කළ නොහැක. සත්‍ය පුජ්‍යලත්වය ඇති තැන පලා යනවා. සත්‍ය වචන ඇති තැන පලා යනවා. පුජ්‍යලයකු නැති තැනටම සත්‍ය ගලා එනවා. පුජ්‍යලයකු නැති තැනටම සත්‍ය ගලා එනවා. ඔබ කරා සත්‍ය ගලාගෙන එන්න ඕන නම් කළ යුතු එකම දේ ඔබ පුජ්‍යලත්වයෙන් තොරව වාසය කිරීම. පුජ්‍යලත්වයෙන් තොරව වාසය කිරීමට මහන්සි විය යුතු නෑ. උත්සාහ කළ යුතු නෑ. කැපවීම කළ යුතු නෑ. ඒ ස්වභාවයක් තුළින්ම සිදුවන්නක්. සවන් වලින් නොව හදවතින් ධර්මය අහන්න පිළිපදින්න. ධර්මය යනු ස්වභාව ධර්මය. ධර්මය යනු ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ හැරෙන්නට ඇති අනිත් සියලුම ධර්ම මිත්‍යා ධර්ම, පුජ්‍යල ධර්ම, කණ්ඩායම් වල ධර්ම, ඒ සියල්ලක්ම මනක් කල්පිතයි. කල්පිතයි. නිර්මාණය කරගන්නා ලද දේවල්. ඔබ කල්පිත මනුස්සයෙක්ද කල්පිත නොවූ සාන්දීට්ඨික ඒහිපස්සික උජුපටිපන්න මනුස්සයෙක්ද?
වචනය තුලින් ඔබව ආර්ය ධර්මයේ ආසන්නයට රැගෙන යා හැකියි. එතෙන් සිට වචන නොමැති ගමනක් ඔබ ආරම්භ කළ යුතුයි. හිරු කරා ළඟා වෙන ඕනම දෙයක් ද්‍රව හා වාෂ්ප බවට පත් වෙනවා වාගේම මේ වචන හැම එකක්ම ලෝකෝත්තරත්වය කරා පරිපූර්ණ කොට පිවිසින්නේ නැත. එයින් ඔබට යා හැක්කේ යම් මගක් පමණයි. යම් සීමාවක දුරක් පමණයි ඔබට යා හැක්කේ. එතෙන් පටන් ඔබේම පාරමී බලයෙන් ගමන් කළ යුතුය ඇත. මේ ආකාරයෙන් මනස නිදහස් කර ගැනීමෙන් අවබෝධ කර ගැනීමෙන් සංසාරික අනේක දුක් වේදනා දුරු කර ලන්ට පුළුවන්. මෙලොව වශයෙන් පවතිනා වූ අනේක දුක් වේදනා දුරු කර ගන්නට පුළුවන්. සංසාරයක් පවතින්නේ හදාගත්ත නිසා. හැදුවේ නැත්තම් ගතියක් සංසාරයක් නැහැ. නැති සංසාරයක් අවිද්‍යාව සහගත මිනිසාට පවතිනවා. ලෝකෝත්තර භාවයේ තුල සංසාරයක් නැත. සංසාරයේ යනුද අවිද්‍යාව හේතුවෙන්ම සකසා ගන්නා ලද දෙයක් පමණයි. වචන වළංගු වන්නේ ඉන්ද්‍රිය බද්ධයට පමණයි. ඉන්ද්‍රිය බද්ධයෙන් නිදහස් වූවෙකුට වචන වළංගු නැත. එය අවලංගු කාසියකි. වචන අවලංගු කාසියකි. වචනවල කිසිදු වැලියු එකක් අගයක් නැත. ඉන්ද්‍රිය බද්ධයෙන් නිදහස් වූවෙකුට ඉන්ද්‍රිය බද්ධයෙන් නිදහස් වන්න වචන අවලංගු කරන්න.
දේශනාව හදවතින්ම ශ්‍රවණය කරන අතර වචන වලින් සෑදෙන පුජ්‍යලත්වය ඉවතලා පුජ්‍යලත්වය ප්‍රහීන කොට ලබා ගැනීම සඳහා නැනති පුජ්‍යලයා නැනති තැනැත්තා උගටිතඥ ඥානවන්ත තැනැත්තා ක්‍රියා කරනවා ඇති. වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු. වචනවල සත්‍ය නැත. වචන සියල්ල පුජ්‍යලානුගතයි. වචන සියල්ල බොරු. ඔබ මෙතෙක් කලක් බොහෝ දේ සොයන්නේ නැති මනසින් බොහෝ දුර ගමන් කරන්නේ නැති ඔබ බොහෝ දේ විනිශ්චය කළා. ඒක අනිත් පැත්තට පෙරලමුද? ඔබ විනිශ්චය කිරීමට ස්වභාව ධර්මයට ඉඩ දෙන්න. ඔබේ විනිශ්චය අවසන් කරන්න. අපයි මෙතෙක් කාලයක් විනිශ්චය කරේ, විදර්ශනා කරේ, භාවනා කරේ. ඒක අනිත් පැත්තට පෙරලලා අපි ඉඩ දෙමු. මගේ විනිශ්චය අවසానයි. මම ස්වභාව ධර්මයේ විනිශ්චයට ලක් වෙනවා. එවිට ඔබව සුදුසු තැනින් ඔසවා තබාවි. ස්වභාව ධර්මය. අපට එය බාර ගැනීමට පුළුවන්. මක් නිසාද? එයයි පරම සත්‍ය හා සුදුසුම තැන. ඔබේ විනිශ්චය අවසන් කොට ස්වභාව ධර්මයේ විනිශ්චයට ඔබ ලක්වන්න.
ස්වභාව ධර්මයේ විනිශ්චයට සම විටම විවෘතව සිටින්නේ සත්‍යවාදීන්. ස්වභාව දහම හා ඔබ වෙන්ව වාසය කිරීමෙන් වළකින්න. ස්වභාව දහම හා ඔබ එක්ව වාසය කරන්න. ස්වභාව දහම සහ තමා දෙදෙනෙකු නොවන්න. තමා ස්වභාව දහමම වන්න. එයයි එක්ම වාසය කිරීම. මේ වගේ උත්තරීතරත්වයකට මනස සංසුන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මනුෂ්‍යාත්ම භාවයකදී පමණයි. රූපය නිරෝධයි. වේදනාව නිරෝධයි. සංඥාව නිරෝධයි. සංඛාර නිරෝධයි. විඥාන නිරෝධයි. දැන් මෙහි කිසිවෙක් ඇත්තේ නැත. අතීතය නිරෝධයි. අනාගතය නිරෝධයි. වර්තමානයද නිරෝධයි. දැන් කාලයෙන් තොරව ජීවිතය ආරම්භ කළා. අතීතය නිරෝධයි. අනාගතය නිරෝධයි. වර්තමානයද නිරෝධයි. කාලයෙන් තොර ජීවිතය ආරම්භ කළා.
විවිධ කර්තව්‍යයන් ඉටු කර ගැනීම උදෙසා බැඳ ගන්නා ලද මනසවල් ලිහා දමන්න. දැන් ඔබ මේ මොහොතේ යම් කර්තව්‍යයක් ඉෂ්ට කිරිය ගැනීම සඳහා මනසක් බැඳගෙන තිබෙනවා නම් එය ලිහා දමන්න. නිදහස්ව හා සැහැල්ලුව වාසය කරන්න. ඔබ කවුද? මා ඔබගෙන් විමසන කල්හි ඔබ විසින් ඔබ මා කවුදැයි විමසන්න. මා කිසිවෙක් නොවේමි. මා කිසිවෙක් නොවේමි.
මා නිදහස් නිවහල් සංසුන් කෙනෙකි. වචන තුල පුජ්‍යලත්වයේ ගොඩ නැගුණත් පුජ්‍යලත්වයේ ඉවත් කොට ධර්මය ලබා ගන්න දක්ෂ විය යුතුයි. නිරෝධ සංඥා නිරෝධ පඤ්ඤා ආත්ම නිරෝධ භව නිරෝධ සක්කාය නිරෝධ වේදනා නිරෝධ තණ්හා නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ සද්ධායතන නිරෝධ පස්ස නිරෝධ මොනවද පින්නතුනේ මේ ශාසනයේ නිරෝධ නොවන්නේ? නිරෝධ ධම්මා හැමදේම නිරෝධ කරන ධර්මය. හැම දෙයකින්ම නිදහස් වන නිරෝධ වෙන ධර්මය. නිරෝධ ධර්මය යමෙක් තේරුම් ගත්තාද එදා පටන්ම ආරම්භ වන්නේ ජීවිතයයි. ජීවත් වීමට උත්සාහ කළ ජීවිතය නොවේ සැබෑ ජීවිතයයි. ඒ ජීවිතය පුරාවට ඇත්තේ විස්මය දනවන දහමයි. ඒ දහම තුල පවතිද්දී ගෑස් ප්‍රශ්න දැනෙන්නේ නැහැ. පෙට්‍රල් ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ආහාර ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ජීවන ප්‍රශ්න දැනෙන්නේ නැහැ. කොටින්ම කියතොත් ඒ කිසිදු දෙයක් ප්‍රශ්නයක් නොවේ.
එහෙමනම් ඒවා දැනෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්නත් පුළුවන් සත්‍ය අවබෝධ කළොත්. සත්‍ය වනාහි පුජ්‍යලානුගත නොවන ස්වභාව ධර්මේ බුදුවරු සිටියත් නොසිටියත් සත්‍ය අවබෝධ කළ උදවිය නොසිටියත් සිටියත් හැම කල්හිම පවතිනා වූ ස්වභාව න්‍යායක්. ඒ උතුම් සත්‍ය අවබෝධ කර ගැනීමට හැම දිනාටම වාසනාව භාග්‍ය සැලසේවා. සාදු සාදු. අද දවසේහි පින් ඇති දායකත්වය සිහිපත් කරන්නට කැමැතියි. අද දවසේ ධර්ම දේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ මහනුවර පදිංචි යසාරා කුලතුංග දියණිය විසින් අරමුණු බවට පත්වන්නේ ජුනි මාස 17 වන දින 46 වන උපන්දිනය සැමරූ වත්සලා බේසිංහ තම ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමට සද්ධර්ම ශ්‍රවණය කර ලබා ගන්නා වූ කුසල් බලයෙන් පාරමිතා ධර්ම සම්පූර්ණ වී වහවහ උතුම් සද්ධර්ම අවබෝධය වේවායි කියා ප්‍රාර්ථනා කිරීම උදෙසා දියණිය දායකත්වයේ දක්වමින් අද දවසේ තම ආදරණීය මෑණියන්ට උපන් දින සිත ප්‍රාර්ථනාව සිදු කරනවා. එතුමියට ඒ ආකාරයෙන්ම සද්ධර්ම අවබෝධයෙන් පිරි සුබ උපන් දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඒ පින්වත් යසාරා කුලතුංග දියණිය ඇතුළු පවුල හැම දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යසාරා කුලතුංග ගෞරව කුලතුංග ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සද්ධර්ම අවබෝධය සැලසේවා. සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා යන ප්‍රාර්ථනාව කරනවා. ඒ වගේම දේශක ආනන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් සද්ධර්ම අවබෝධය තව තවත් දියුණු පවුණු කර ගන්න ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සැලසේවා. අප හැම දිනාටමත් රටවාසී හැම දිනාටමත් සියලු යහපත වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේහි දායකත්වයේ දක්වමින් කටයුතු කරේ යසාරා කුලතුංග දියණියට පවුලේ හැම දිනාටමත් සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුවන තුන්වන්ගේ ආශිර්වාදය ලැබෙන උපන් දිනය සමරන පින්වත් මහත්මියට සුබ උපන් දිනයක් වේවාද අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.